හොඳයි එහෙනම්. ඔව් මැඩම්. තව සාකච්ඡාවක් පොඩ්ඩක් තියෙනවා. දැන් අපි භාවනා කළානේ. දැන් භාවනා කළාට මේ අපි භාවනා කරපු පදවැල් ගැන අපට අවබෝධයක් හදාගන්න ඕනේ. නැත්තම් අපට භාවනාවේ ගැඹුරට යන්න බැරි වෙනවා. දැන් අපි උදේ භාවනා කරපු ටිකත් එක්ක යාන්තම් මතක් කරන්නම්. අහං අවේරෝ හෝමි අභ්‍යාපච්චයෝ හෝමි අනීගෝ හෝමි සුඛී අත්තානම් පරිහරාමි සබ්බේ සත්තා භවන්තු සුඛී සත්තා. ඒකේ සිංහල අදහස තියෙනවා. ඒක අර තරම් ගැඹුර ගන්න බෑ. මම වෛර නොකරෙමි තරහා මම වෛර නොකරමි තරහා නොවෙමි බය නැත්තෙක් වෙමි නින්දා නොකරන්නෙක් වෙමි ලද සැපතින් නොපිරිහෙන්නෙක් වෙමි. මේක අපට කතා කරන්න දෙයක් තියෙනවා. එතකොට අහං අවේරෝ හෝමි අභ්‍යාපච්චයෝ හෝමි කියපුවම මම වෛර නොකරමි තරහා නොකරමි කියන වැඩිය ඒ කියනවට වැඩිය ලොකු ගැඹුරක් තියෙනවා. පාලිය කියවනකොටම පිංගතුන්ට දැනෙනවා ඇති. එතකොට සිංහලෙන් එහෙම කියන්න බෑ අපට. ඔය පුළුවන් විදිහට තමයි අපි පදවැල් කිට්ටු කරගෙන තියෙන්නේ. එතකොට අපි මේක තේරුම් ගන්න ඕනේ. මම වෛර නොකරමි කියනකොට අහං අවේරෝ හෝමි අභ්‍යාපච්චෝ හෝමි කියන තරම් ගැඹුරු නැති වුණාට දැන් අපි මේක තේරුම් ගන්න ඕනේ. මම වෛර නොකරමි කියනකොට දැන් මගේ සිත වෛර නොකරන බවට පත් කර ගන්නට ඕනේ මේ දැන් භාවනා කරන වෙලාවේ. ආන් එතන හරියටම හැදෙන්න ඕනේ. නිකන් කිව්වට හරියන්නේ මේ පාලිය සිංහලට හරවන්න හරි අමාරුයි. එතකොට පාලියෙන් අහං අවේරෝ හෝමි අභ්‍යාපච්චෝ හෝමි කියලා තියෙන්නේ. ඒකෙදි මෙතන අහං අවේරෝ හෝමි කියනකොට මේ දැන් කරන එකක් ගැනයි කියන්නේ. සිංහලෙන් මම වෛර නොකරමි කියපුවාම මේ දැන් කරන එකක් ගැන නොවෙන්නත් පුළුවන් කියන්නේ. පැහැදිලි නේද? පැහැදිලි වෙන්න ඕනේ මේක. දැන් බලන්න අපි කියනවා බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි. දැන් මේකෙන් සිංහලෙන් මොකද්ද කියන්නේ? සිංහලෙන් තේරුවොත් මම බුදු සරණ යමි දහම් සරණ යමි සංඝ සරණ යමි. ඒක නෙවෙයි එතන එන්න ඕනේ. දැන් මම බුදු සරණ යමින් ඉන්නේ. ඉංග්‍රීසි භාෂාවෙන් ඔක කියන්න පුළුවන් ing එකතු කරන්න ඕනේ. පැහැදිලි නේද? සිංහලෙන් එහෙම එකක් නෑ. ing එකතු කරනවා කියන්නේ මම බුදු සරණ යමින් දැන් මේ දැන් ඉන්නවා. ඒක කියවෙන්නේ නෑ නේද? ඒක කියන්න ඒක මෙහෙම කියන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ඒක පෙන්නලා තියෙනවා. ගච්ඡාමි සරණං බුද්ධං ගච්ඡාමි සරණං ධම්මං ගච්ඡාමි සරණං සංඝං. ing එකතු වෙලා තියෙනවා. මේ දැන් මේ දැන්. හැබැයි පාලියෙන් එක තියෙනවා. සිංහලෙන් කියවෙන්නේ නෑ. බුද්ධ දේශනාවෙන් එහා පැත්තට ගියා. මුලින්ම බුද්ධං සරණං ගච්ඡාමි කියනකොට. දැන් අපි ටෙලිෆෝන් එක තියෙනකොට කොහොමද කියන්නේ? දැන් අපි මොබයිල් එක අරගෙන තියෙනවනේ. තියෙනකොට හොඳ බෞද්ධ විදිහට බුදු සරණයි. මේක වැඩේ හරිද? හැබැයි හරි නෑ. අපේ භාෂාවෙන් ඊට වැඩි කියන්න බෑ. නැත්තම් බුදු සරණ වේවා. ඕක නෙවෙයි ඔය කියන්නේ මේ දැන් බුදු සරණ යාට. අපි ප්‍රාර්ථනා කරන්නේ. ඒක කියවෙන්නේ නෑ නේද? සංගවිලා. භාෂාවකින් භාෂාවකට පරිවර්තනය කරන්න එපා කියලා කිව්වේ සකුලාට දුකුලාට අර මහා ප්‍රඥා හාමුදුරු දෙනවට ඕන් ওই කාරණාව හින්දායි මේක
එහෙම පිටින් මාගදී පදවැල් වල අර්ථ වෙනස් වෙනවා. එතකොට අපි මේක හොඳට තේරුම් ගන්න ඕනේ. ඊගාවට අනීගෝ හෝමි සුඛී අත්තානම් පරිහරාමි. සබ්බේ සත්තා භවන්තු සත්තා. දැන් අනීගෝ හෝමි කියනකොට අපි සිංහලෙන් කිව්වේ බය නැත්තෙක් වෙත්වා. ඕක නෙවෙයි ඔය කියන්නේ. මොන බයද? සංසාර බය නැත්තෙක් වෙන්නට අයෝනේ කියන කෙනා සියලුම ලෝක සත්වයෝ සංසාර බය නැත්තෙක් වෙන්න ඕනේ. ඒක තමයි ඇත්තටම බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වෙන දේ. බුදු උනේම සාරාංශක කල්පලක්ෂයක් පෙරම් පුරාගෙන සංසාර බයෙන් සියලු සත්වයෝ මුදවන්න නේද? එතකොට ඒක තමයි මුඛ්‍ය බලාපොරොත්තුව. අපේ වෙන වෙන බයක් තියෙනවා. සොරකම් කරපු මිනිසයාට රජයට බය තියෙනවා, පොලිසියට බය තියෙනවානේ. ඉතින් ඒක නැති වෙන්න කියලා නෙවෙයි අපි මේ කියන්නේ. සංසාර රෝග බය. තව මේවා ඉදිරියට යනකොට මේවා පේනවා. එතකොට සුඛී අත්තානම් පරිහරාමි. ඒකත් හරි ගැඹුරුයි. නින්දා නොකරන්නෙක් වෙමි කියලායි තියෙන්නේ සිංහලෙන්. එතකොට එහෙම කිව්වට බෑ ඇතුළෙන්ම තමන් කාටවත් නින්දා නොකරන්නෙක් වෙන්න ඕනේ. ඒක ඇතුළේ තියෙන්නේ. දැන් අපේ බුද්ධ ආගමේ අද මිනිස්සුયો ටික කොච්චරනම් මිනිසුන්ට නින්දා කරනවද? ගුණවතාටත් නින්දා කරනවා. ඊගාට උගතටත් නින්දා කරනවා. මන්ත්‍රීතුමාටත් නින්දා කරනවා. ශිල්ප ශාස්ත්‍ර දන්න කට්ටියටත් නින්දා කරනවා. දන්නේ නැති කට්ටියටත් නින්දා කරනවා. ඊගාට යමක් හරි අම්බ කරපු කෙනාටත් නින්දා කරනවා. අපහාස කරනවා. මෙතනයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ දැන් මම මෙන්න මේ කියන විස නැති කෙනෙක් වෙනවා කියන එකයි භාවනාවකදී අපි කියන්නේ. කටින් කියන එක නෙවෙයි, ඇතුලෙන් වෙන එක එළියෙන් ප්‍රකාශ කරන විදිහම. මේක හොඳට තේරුම් ගන්න ඕනේ. ඒකයි පාළිය ගැඹුරුයි කියන්නේ. එතකොට ලද සැපතින් නොපිරිහෙන්නෙක් වෙමි. ඒකේ සබ්බේ සත්තා භවන්තු සුඛි සත්තා කියලායි පාළියෙන් තියෙන්නේ. එහෙනම් සියලු සත්වයෝම සුවපත් වෙත්වා කියලායි සිංහලෙන් තියෙන්නේ. ඊට වැඩි කියන්න බෑ. සබ්බේ සත්තා භවන්තු සුඛි සත්තා. එතකොට සබ්බේ සත්තා සියලු සත්වයෝට වෙන්න කියන්නේ මොකන්ද? සුඛයෙන් ජීවත් වෙන්න. දුකෙන් නිදහස් වෙලා ජීවත් වෙන්න. එහෙම ඇතුලෙන් හිතාගෙනයි මේ මෛත්‍රී භාවනාව කරන්න ඕනේ. එහෙම කවුරුවත් අපි කරනවද? එහෙම කවුරුවත් කරන්නේ නැහැ. ඒක නිසා තමයි මේ භාවනාව හුඟා පිංගතුන්ට වැඩෙන්නේ නැත්තේ. ඇතුලේ නෑ, එළියේ වචනේ කියනවා. එළියේ වචනේ කියනවට වැඩිය 10 වරක් ඇතුලේ මේක තියෙන්න ඕනේ. එතකොට තමයි තමන්ට තමා පිහිටක් වෙන්නේ. අපි මේ එකක්වත් කිව්ව කියලා එක්කෙනෙක්වත් නිදුක් වෙන්නෙත් නෑ, නිරෝගී වෙන්නෙත් නෑ, සුවපත් වෙන්නෙත් නෑ, නිවන් දකින්නෙත් නෑ. ඒක නේද ඇත්ත? එහෙනම් මේ මොකටද කියන්නේ? අපේ සිතේ පිරිසිදු කරගන්න එකයි මේ කරන්නේ. ඒක අනිවාර්යෙන් වෙන්න ඕනේ. නිකම් වචන කීවට පිරිසිදු වෙනවද? ඇතුලේ නැතුව මේන්න ආර්ය භාවනාවක් කරන කෙනෙකුට මම මේ උපදේශ ටික දෙන්නේ.
හුඟා සාකච්ඡා කරන්න තියෙන වෙලාව නැහැ. ටිකක් සාකච්ඡා කරලා නතර කරමු. ඊගාවට මේ භාවනාවේ තියෙන්නේ නැගෙනහිර වසන නැගෙනහිර දිශාවේ වසන සත්වයෝද නැගෙනහිර අනු දිශාවේ වසන සත්වයෝද දකුණු දිශාවේ වසන සත්වයෝද දකුණු අනු දිශාවේ වසන සත්වයෝද බටහිර දිශාවේ වසන සත්වයෝද බටහිර අනු දිශාවේ වසන සත්වයෝද උතුරු දිශාවේ වසන සත්වයෝද උතුරු අනු දිශාවේ වසන සත්වයෝද යට දිශාවේ වසන සත්වයෝද උඩ දිශාවේ වසන සත්වයෝද දස දිශාවයි නේද? දැන් අපේ සිත මොනතරම් මෛත්‍රියෙන් පිරලා තියෙන්න ඕනද මේ ටික කියනකොට? වචන කිව්වට වැඩේ වෙලා නැත්තම් භාවනාව වැඩෙන්නේ නැත. ඇතුලේ තියෙන්න ඕනේ මේවා. දැන් මොන දිශාවකවත් මේ දස දිශාවේ ඉන්න කොයි සතෙකුටවත් මේ ටික වෙන්න එපා කියලා නේ කියන්නේ ඊගාවට. මමද සියලු සත්වයෝද මාත් එක්ක සියලුම සත්වයින්ට සංසාර දුකින් මිදෙත්වා. පොඩි එකක් නෙවෙයි නේද මේ කියන්නේ? නිවන දකින්න කියලා නේ කියන්නේ. සංසාර බයෙන් මිදෙත්වා. මේ සංසාර කියන්නේ බයක්. මේ බයෙන් මිදෙන්න. සංසාර ගින්නෙන් මිදෙත්වා. මේ සංසාරය කියන්නේ ගින්දරක්. මේකෙන් මිදෙන්න. සංසාර දාහයෙන් මිදෙත්වා. සංසාර දාහය කියන්නේ මහ දැවිල්ලක්. මහ තැවිල්ලක්. ගින්නෙන් දැවෙනවා වගේ නෙමෙයි. ඊගාට සංසාර රෝගයෙන් මිදෙත්වා. සංසාර රෝගා මහ බය. නේද? එතකොට සංසාර රෝගය තමයි මහ බය. ඒකෙන් මිදෙන්න කියලා මේ හදවතෙන් කියන්නේ හදවතෙන්. ඊගාවට සංසාර රාගයෙන් මිදෙත්වා. මේ රාගයෙන් හින්දා තමයි සංසාරේ ගෙනියන්නේ. රාගයට කීයක් අයිති වෙනවද? ලෝභය, දේශය, මෝහය කියන තුනම එකතු වෙනවා. ඒවා ගැන විස්තර කියන්නේ නැහැ. සංසාර බැම්මෙන් මිදෙත්වා. සංයෝජන කියන්නේ මොනවද? ඕග කියන්නේ මොනවද? යෝග කියන්නේ මොනවද? ඊගාවට නීවරණ ධර්ම කියන්නේ මොනවද? සංසාර බැමි. මේ බැමි වලින් මිදෙන්න කියලායි අපි මේ කියන්නේ. ඊගාවට සංසාර සාගරයෙන් මිදෙත්වා. මහා සාගරේ පිංගතුන් දන්නවනේ. මේ සංසාරය කියන්නේ මහා සාගරේ වගේ දුක් විඳින එකක්. මහා සාගරයට වැටුනහම කායේ හවුහරණක්ද? සංසාරයට වැටුනහම කායේ හවුහරණක්ද? සත්ව ලෝකෙ දිහා බලන්න. සංසාර කතරෙන් මිදෙත්වා. මම විතරක් නෙවෙයි ඔක්කොම. මේ දස දිශාවේ සියලු සීල දෙනා. සංසාර කතර කියන්නේ පිංගතුන් දන්නවා කතර කියන්නේ මහා ඒක අතරමං ඉච්ච තැනක් නේ. ඒකට මොකද්ද සිංහලෙන් කියනවා? ඒකට හොඳ වචනයක් ඒ කියනවා කාන්තාරේ. මේ කාන්තාරයක්. කාන්තාරේ අගක් මුලක් එහෙම තියෙනවද? ඒ වුණාට දැවිලි එහෙම අඩුද? කණ්ඩ බොණ්ඩ එහෙම සැප එහෙම තියෙනවද? මොකක්වත් නැහැ. ඒකෙන් මිදෙන්නලු. සංසාර අඳුරෙන් මිදෙත්වා. මේක අඳුරක්. හැබැයි අපට පේන්නේ නැහැ නේද අඳුරක්? හොඳට එළිය තියෙනව නේද? ඒ උනාට අඳුරෙම තමයි අපි අතපොත ගගා ඉන්නේ. ඒකින්ද තමයි අපි බුද්ධ පූජාව තියෙනකොට දවලුත් පහම් පූජා කරන්නේ පහම් පත්තු කරන්නේ. එතකොට මොන අඳුරද මේ? මෝහාන්ධකාරයෙන් මිදෙන්න කියලා කියන්නේ. පැහැදිලි නේද? එතකොට නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා. හරි ගැඹුරු වචනයක්. ඒක කියන්නේ නිබ්බාණය පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා. තර වෙන්න කියන්නේ සියලු දිනාට මොනවෙන්ද? පරම නිවනෙන් සුඛිතතර වෙන්න කියන්නේ. මේ ඔක්කොම මේ හදවතින් අපි කියන්නේ. කියනකොට මේකේ වාසිය කාට දෙන්නේ? අන්‍යයන්ට විතරක් නෙවෙයි. තමන් නිවනේ අපි දන්නේම නැහැ. අපි දන්නේම නැහැ.
ලෝභ දේශ මොහ ඔක්කොම ගැලවිලා ගිහින් සංසාර බයත් දැකලා මේ ඔක්කොම දැකලා තමන් නිවනේ බලන්න බේන්න බුදුරජාණන් වහන්සේගේ ආර්ය මෛත්‍රිය කියන්නේ නිවනටයි. පැහැදිලිද? මෛත්‍රිය කියන්නේ නිවනට. දැන් මෙහෙම එකක් අපි කිව්වා. මම සියලු ලෝක සියලු සත්වයෝම සෝවාන් ඵලයෙන් නිදුක් වෙත්වා. එතකොට මම විතරක්ද සෝවාන් ඵලයෙන් නිදුක් වෙන්නේ? එතකොට දුක මොකද්ද? සෝවාන් ඵලයට ආපු නැති සසර දුක තමයි දුක. සෝවාන් ඵලයට ආවට පස්සේ දුක මහා දුක නැති වෙනවා. දිව්‍ය මනුස්ස විතරයි. මනුස්සවත් ඉතින් හම්බ වෙන්නේ නැහැ. අපි කියමු කොහෙම? සුවතිය නේද? එතකොට මමද සියලු ලෝක සියලු සත්වයෝම සකෘදාගාමී ඵලයේ නිරෝගී වෙත්වා. අතන කිව්වේ නිදුක් වෙත්වා නේද? ඊට වැඩිය බරපතල නිරෝගී වෙත්වා කියන එක. ඇයි? රෝගය මොකද්ද? සංසාර රෝගය අපට තියෙන්නේ. ඒකෙන් මිදෙන්න කුමක් කරලාද? සකෘදාගාමී ඵලයට ගිහිල්ලා. හුඟක් කතා කරන්න තියෙනව වෙලාව නැහැ. ඊගාවට මමද සියලු ලෝක සියලු සත්වයෝම අනාගාමී ඵලයෙන් සුවපත් වෙත්වා. ඉස්සරලා කිව්වේ නිරෝගී වෙත්වා. දැන් කියනවා සුවපත් වෙත්වා. මේවා පින්වතුන් අහනකොට නම් ඔක්කොම එකයි වගේනේ. බලන්න කොච්චර ගැඹුරුද කියලා. ඉස්සරවම සෝවාන් ඵලයෙන් නිදුක් වෙත්වා. නේද? සකෘදාගාමී ඵලයෙන් නිරෝගී වෙත්වා. අනාගාමී ඵලයේ සුවපත් වෙත්වා. දැන් සුවපත් වෙලා නේද අනාගාමී වුණාට පස්සේ? ලෝභ දේශ මොහ අඩුයි හොඳටම සුවපත්. ලෙඩේ හොඳ හුඟා සනීපයි. සුවපත්. ඊගාට අරිහත් ඵලයෙන් දුකෙන් මිදෙත්වා. ඕන් ඉවරයි. පොඩි වාගේ පෙවුනට බලන්න ගැඹුර. මෙතන තියෙන්නේ මොකන්ද? මෙතන තියෙන්නේ මගේ ලෝභ දේශ මොහ රාග දේශ මොහ නෑ. නිවනේ නිවනේ නිවනේ. හැබැයි කලේ මෛත්‍රිය නේද? ඉන්නේ නිවනේ. මේන්න පින්වතුනි බුද්ධ ශාසනය එක හැටි. මේවා එළියට එනවද? කොහෙවත් තිබුණාද? හැබැයි මේ තියෙනවම තමයි මම මේ එළියට ගත්තේ. ත්‍රිපිටකයේ නැති එක වචනයක්වත් මම කවදාවත් මේ පුටුවේ ඉඳන් කතා කරලා නැහැ කියලා මම හැමදාම කියනවා. කතා කරන්නෙත් නැහැ. එතකොට මේක ආර්යයන් වහන්සේලාගේ මෛත්‍රිය. මේ මෛත්‍රිය වෙනකොට තමන් ආර්ය භාවයටපත් වෙලා නිවිලා ඉන්නේ නිවිලා. නිවිලානේ. දැන් අපේත් මෛත්‍රී භාවනාවක් තියෙනවනේ. මම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. මාමෙම්ම සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. දැන් මේක gedara කර කර ඉන්නකොට එහා පැත්තේ ලීලාවතීගේ gedara තියෙන්නේ තරහයි. දැන් මොකද එයාට වෙන්නේ? එයාට මතක් වෙනවා ලීලාවතීගේ gedara පේනවා. ලීලාවතී ඕකේ අරානේ සියලු දෙනාම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. මේක තියනවාද? මෙතන මොකද්ද තියෙන්නේ? මෛත්‍රියද තියෙන්නේ දේශයද තියෙන්නේ කියලා බලන්න අපේ පින්වතුන්. මෛත්‍රිය තියෙන්නේ දේශය තියෙන්නේ. මේ ප්‍රත්‍යජන මෛත්‍රිය හැටි. ලෝකෝත්තර මෛත්‍රිය ඊට වැඩි එහාට ගිය එකක්. තමනුත් තමන්ට ආදරය වෙලයි අනුන්ටත් ඒ ආදරේ ලැබෙන්න කියන්නේ. එතකොට දැන් පැහැදිලි නේද? මේ ටික කියවුවටම බෑනේ. ටිකක්වත් විස්තර කරන්න බෑ. වෙලාව තියනවද යන්න? නතර කරන්නද? තව ගාක් තියනවා අද විස්තර කරන්න බෑ. හොඳයි ඒකින්ද අපි නතර කරමු ඈ. එහෙනම් සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි. අපි දැනට ඔහොම නතර කරමු. ඊගාව සතියේදී අපි ඊටු ටිකක් විස්තර කරගන්න උත්සාහ කරමු ඈ. එහෙනම්